තාත්තා සාමාන්‍යයෙන් ඇදගෙන යන චරිතයක් නෙවෙයි. මට පළවෙනි උපදේශය තමයි මගේ පළවෙනි පළාත් සභාව 2014 දී මගේ කිසිම පෝස්ටර් එක තාත්තගේ ෆොටෝ එක දාලා තිබුණේ නැහැ. ඉගෙන ගන්න ඕන පැත්තෙනුත් දැන් උඩටම ඉගෙන ගත්තා. දැන් බැයිද නිකන් මේ දැන් ඇයි මේ කට්ට කන්නේ ඇවිල්ලා මේ දැන් මේ කියන්නේ පාර්ලිමේන්තුවට යනවා කියන එක ලේසි වැඩක් නෙවෙයිනේ. දැන් එහෙම කියලා පැත්තකටලා පාඩුවේ හිටියත් ආයි වෙන්නේ මොකක් හරි වැඩක් වුවම කෙනෙක් අපිට කරන්න පුළුවන් නම් ඒක ඉබේ කරනවා. ඇත්තටම ව්‍යාපාරයක් කරා නම් හරි රස්සාවක් කරා නම් හරි සතුටෙන් ඉන්න පුළුවන්. දැන් හැබැයි Facebook එකේ ලොකු හාහුව එකක් යනවා මේ පළාත් සභාව වැඩක් නැහැ. මගේ පෞද්ගලික අදහස පළාත් සභාව අවශ්‍ය නැහැ. ලංකාව ගත්තොත් එක පළාතක ඉඳගෙන තව පළාතකට බයිසිකලයක් වදගෙන යන්න පුළුවන්. උතුරේ ප්‍රශ්නේ විසඳන්න කියලා දකුණට ඇති කරපු ප්‍රශ්නයක් තමයි පළාත් සභාව. පළාත් සභාව ඔච්චර හොඳයි නම් ඇයි විග්නේශ්වරන් මහ ඇමතිතුමා පාර්ලිමේන්තුවේ එතුමා පළාත් සභාවේ උතුරේ මහ ඇමතිතුමා ඇයි එතුමා පාර්ලිමේන්තුවට එන්නේ? පොත්ජන පෙරමුණ කියන්නේ ටිකක් අපේ ජාතිය ගැන වැඩිපුර කතා කරන. සිංහලයේ පක්ෂයක් තියෙනවද ලංකාවේ? සිංහල පක්ෂ කියලා එකක් නැහැනේ. එහෙනම් මොකටද මුස්ලිම් කොංග්‍රසය? මොකටද දෙමළ සන්ධානය? ඇයි ජාතිකට අපිද ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ? පාර ඇමති කනුත් ටික අමුතු වෙන්න බෙදුනේ. මැටි කර්මාන්ත සඳහා ඇමති කෙනෙක් කියලා. නමුත් Facebook එකේ යන්නේ නෙමෙයි. ඉංග්‍රීසියෙන් දැම්ම නම් මිනිස්ටර් ඔෆ් ක්ලේ කියලා හරි කැමතියි. මැටි කියලා දැම්මම නෑ ඒක ඉතින් අපේ හැටි. මම දකින දේ රටේ දියුණුවේ පළවෙනි අඩිය පොදු ප්‍රවාහන. වීඩියෝ එක දැම්ම වගේම මම ඔය කියපුවා මම කරනවාද කියලා ඕගොල්ලෝ මොනිටර් කරන් ඉන්න ඕනේ. අනිවාර්යෙන් අපි බලාගෙන ඉන්නේ. ඒගොල්ලෝ අපි ඊළඟ පාර එනකොට ඇවිල්ලා අහනවා කො ඔබතුමා මෙහෙම කරනවා කරේ නෑ. ඒ වගේ රිවිව් සිස්ටම් එකක් තියෙන්න ඕනේ නේ. අනිවාර්යෙන්. දැන් ලංකාවේ ජනප්‍රිය කතාව විතරයි. ඊට දවස් 7යිනේ මතක. ප්‍රභාකරන් කිව්වා හරිම දේ. හරිම දේ ඒක. අපි ඒක ඊළඟ පරම්පරාව වෙනස් වෙන්න ඕන. අයිබෝවන් Wise TV My Point of View වැඩසටහනේ තවත් එක වැඩසටහන් අංගයක් සමග තමයි ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ. ඉතින් අපි මේ ගේන වැඩසටහන් මාලාවේ ඔබ දන්නවා අපි සුවිශේෂී චරිත සමග සොඳුරු පිළිසඳරක යෙදෙනවා. ඉතින් ඒ වගේ අදත් අපි සම්බන්ධ කරගත්තා දකුණු පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන මහත්මයා. අයිබෝන්. ඉතින් මේ කොහොමද මේ දවස්වල ඉතින් දැන් ඡන්දෙ දින්නා තුනෙන් දෙක හම්බුණා මොකද මේ දවස්වල අපි රටක් හැටියට පළවෙනි බලාපොරොත්තු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරා. ඒකට තමයි අපි ජනමතය ඉල්ලුවේ ජනාධිපතිතුමා. ඒ ජනමතය ලංකාවේ ජනතාව දුන්නා. දැන් එතනින් එහාට රට කරගෙන යාම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒක දැන් කරගෙන යයි කියලා අපි විශ්වාස කරනවා. ඒකට අපි කරන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. ඉතින් මේ දේශපාලනයට අමතරව මොනවද මේ දවස්වල කරන්නේ ගෙදර ඉඳන්? මේ දවස්වල දැන් මාස 6-7ක් ගෙදර හිටියේ නෑ එක දිගටම. මගේ පොඩි එක්කෙනාට අවුරුදු 2යි. ඊයේ තමයි උපන්දිනේ තිබුණේ. මේ මාසේ පොඩ්ඩක් ඒකට ගත කරා ටිකක් වැඩිපුර. පවුලේ උදවියත් එක්ක. ඔව්. ඉතින් මේ දේශපාලනේ කොහොම කරද්දී අන්තිරේ කැරකිලා ඔතන තමයි එන්නේ. හරිද? දේශපාලන පවුලක් තාත්තා ලංකාවේ ජනප්‍රිය දේශපාලඥයෙක්. පොඩක් විස්තර කියමු කොහොමද කුඩා කාලේ ගෙවුනේ? කොහෙද ඉගෙන ගත්තේ? කොයි විදිහටද ගෙවුනේ? කොහොමද ජීවිතේ? මම පෙර පාසල් ගියේ මාතර මන්තින්ද පිරිවෙනට. ඒකට ගිහිල්ලා රාහුල විද්‍යාලය ගියා. ඊට පස්සේ කොළඹ රාජකීය විද්‍යාලයට ආවා. මට ඒ 8යි B එකක් තියෙනවා මගේ සාමාන්‍ය පෙළ. එතනින් එහාට මම උසස් පෙළ ෆොරින් ඇෆිලියේට් එකක් එක්ක ඉක්මනින් කෙරුවා. කරලා මම එතනින් උපාධිය මගේ ව්‍යාපාර කළමනාකරණය සහ ගිණුම් කරේ. තමයි මගේ උපාධිය. මට උසස් උපාධිය MBA එක මට තියෙන්නේ ව්‍යාපාර කළමනාකරණය. ඊට පස්සේ මම දැනට ආචාර්ය උපාධි දෙකක් හදාරමින් යනවා. එකකට දැන් තමයි ළඟදී ආරම්භ වෙන්නේ. එකක් නම් ටිකක් කල් දැන් කරගෙන යනවා. ඊට අමතරව මම හොඳ ක්‍රීඩකයෙක්. මම කොළඹ රාජකීය විද්‍යාලයේ මේසපන්දු නායකයා. මට අවුරුදු 4ක විතර කලස් තියෙනවා. මම ඒ බෑග්ග්‍රවුන්ඩ් එකක් යම් විදියකින් හදාගෙන තමයි මේකට ආවේ. නමුත් ඉතින් ඔය හැම මොකක් ඉගෙන ගත්තත් අවසානයේ අපි නිතර වුණේ මිනිස්සුත් එක්ක ගැටිච්ච කෙනේ. අපිට මිනිස්සුන්ට උදව් කරන්න සමාජ සේවය අපේ හදවතේ තිබුණා. ඉතින් නමුත් ඒකට අවශ්‍ය පරිසරය හදාගන්නකම් අපි ඒකට ආවේ නැහැ. ඒක හදාගෙන එමිහිට දැන් අපි වැඩ පිළිවෙලක යනවා ඉස්සර. තාත්තගේ සපෝට් එක කොහොමද වැඩේ? උපරිම සපෝට් එක දෙනවා. ඉතින් තාත්තා සාමාන්‍යයෙන් ඇදගෙන යන චරිතයක් නෙවෙයි. ගෙනල්ලා මට පාරක් හදලා දුන්නාන් පස්සේ මම ඒක කරගෙන යන්න ඕන. මට පළවෙනි උපදේශය තමයි මගේ පළවෙනි පළාත් සභාව 2014 දී මගේ කිසිම පෝස්ටර් එක තාත්තගේ ෆොටෝ එක දාලා තිබුණේ නැහැ. මගේ නම මතක් වුණේ කට්ටියට සබඳ මම පසඳ කියලා මම ගහපු එකෙන් මිසක් ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුතා කියන එක තිබුණේ නැහැ. හැබැයි ඒකෙන් මට ඡන්දයක් හැදුන්නේ නැහැ කිව්වොත් ඒක බොරුවක්. අනිවාර්යෙන් ඒක හැදුනා. නමුත් මම උත්සාහ කරේම මගේ මනන්නතාවය හදාගෙන යන්න. මොකද
පළවෙනි ඡන්දේ ඒ හයියෙන් එන්න පුළුවන්. ඊළඟට එනකොට අපි අඩිතාලමක් හදාගන්න. හොඳ කතාවක් අපි ස්ටාර්ට් කරේ. දැන් මේ තාත්තගේ ඡන්ද වලින් පොඩි කොටසක්වත් හම්බුණා. අනිවාර්යෙන් අනිවාර්යෙන් නැති වෙන්න බෑ. ඒක අනිවාර්යෙන්ම ඔබතුමා කිව්වා මේ අපි ඇවිල්ලා යම්කිසි තැනකට ඇවිල්ලා ඒ ෆියුල් වලින් ටික දුරක් දුවන්න පුළුවන්. එතනින් එහාට ඒ ෆියුල් එක දුවා ගන්න බෑ. ඉතින් මේ දැන් එතනින් එහාට මොකද්ද වැඩපිළිවෙල දැන්? දැන් මම තරුණයෙක් හැටියට මම දේශපාලනයට ආවේ යම් කිසි අර මම කිව් විදියට ඉගෙනගෙන යම් කිසි විදියකට අපේ දිස්ත්‍රික්කය තුළ සහ රට ඇතුලේ යම් කිසි වැඩපිළිවෙලක් ගොඩනගන්න. දේශපාලඥයෙක් කියන්නේ ප්‍රතිපත්ති නිර්මාණය කරන කෙනෙක් සහ ප්‍රතිපත්ති හරියට ඉටු වෙනවාද කියලා බලන චරිතයක්. ඉතින් ඒක ඉස්සරහට ලංකාවේ හිමිහිට වෙනස් වෙනවා. දැන් දැනට තියෙන ක්‍රමවේදයට අනුව මොකද දැන් රටේ දේශපාලනය ගත්තොත් වැඩිපුර තියෙන්නේ සුබ සාධනය. ඊළඟට දේශපාලඥයා මගුල් ගෙදරට මල ගෙදරට යන ඒ දේ පමණක්ම ජීවිකාව කරගත්තු දේශපාලඥයෝ ලංකාව ඇතුලේ පෙරේ ඉන්නවා. ඒ නිසා තමයි අවුරුදු 25කට 30කට ඉස්සරහට ප්‍රතිපත්ති රට ඇතුලේ නිර්මාණය වෙන්නේ නැත්තේ. දැන් අද ගත්තොත් තරුණ පිරිස සාමාන්‍ය ජනතාව ගත්තොත් සමහරලාට දේශපාලඥයාට වෛර කරන සෑහෙන කොටසක්. ඒ වෛර කරන එක පිළිබඳව සාධාරණත්වයක් තියෙනවා. මාධ්‍ය ගත්තත් සමාජ මාධ්‍ය ගත්තත් ගොඩක් වෙලාවට අර මම කිව්ව කාරණා එක දේශපාලඥයා පොළඹවලා තියෙන දැන් විහිළුවක් වගේ වගකීමක් වටිනාකමක් නෑ. දැන් අපේ සමහර මාධ්‍යවල ගියා පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා 94ක් උසස් පෙළ සාමාන්‍ය පෙළ නැති ගිය පාරට. ඒතකොට දේශපාලඥයාගේ වටිනාකම සෑහෙන විදියට පල්ලෙහාට ඇදලා තියෙනවා. ඉතින් අපේ પરම්පරාවේ අපි විශ්වාස කරනවා ගරුත්වය වැදගත්කම කියන්නේ දේශපාලඥයා කියන්නේ වැදගත් පුද්ගලයෙක්. දේශපාලඥයා අවුරුදු ගානක් තිස්සේ වැදගත් පුද්ගලයෙකුට තිබ්බ චරිතයක්. හැබැයි මේ මනාප ක්‍රමයේත් එක්ක මුදල් සහ බලය මත ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුව යන්න හැකියවීමත් එක්ක ඊළඟට හැම මට්ටමේම උදවිය කිසිම තේරුමක් නැතුව. දැන් අපේ රටේ තියෙන දෙයක් තමයි හැමෝටම දේශපාලනය ඕන. හැමෝම කැමති මන්ත්‍රී කෙනෙක් වෙන්න. ඔහු ව්‍යාපාරිකයෙක්ද, ඔහු නළුවෙක්ද, ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ද, ඔහු ගායකයෙක්ද? එහෙමනේ. ඕක දැන් උතෙන්ට ආවම උතන තියෙන වරප්‍රසාද ටික භුක්ති විඳින්න නෙමෙයි ඕක කරන්න කැමති. ඔව් ඒක තමයි දැන් මේක දැන් මට තේරෙන හැටි මේක පැටලිච්ච දෙයක් තියෙනවා. ජනතාවත් පටලවගෙන ඉන්නවා, දේශපාලඥයොත් පටලවගෙන ඉන්නවා. දැන් මේ රටේ පාර්ලිමේන්තුවට යා යුත්තේ ඇයි? පාර්ලිමේන්තුවට යා යුත්තේ ප්‍රතිපත්ති හදන්න පුළුවන්. ඒ පිළිබඳ දැනුමක් තියෙනවා නම් ජනතාව වෙනුවෙන් කැපවීමක් කරන්න, ඒ කැපවීම කරන්න පුළුවන් වෙලාව වැඩපිළිවෙල තමන් අතේ තියෙනවා. මේ තුනත් එක්ක ජනතාව අතර ජනප්‍රිය වෙච්ච චරිතයක් පාර්ලිමේන්තුවට යන්න. දැන් ක්‍රමෙන් මේක මනාප ක්‍රමයට මේක වෙනස් වුණයින් පස්සේ දැන් ඔබ නිකන් කල්පනා කරලා බලන්න පහුගිය අවුරුදු 25 ඇතුලේ ජනප්‍රිය පුද්ගලයා තමයි පාර්ලිමේන්තුවට තෝරන්නේ. දක්ෂයා වැඩ කරපු කෙනා මිනිස්සුත් එක්ක ඉන්න කෙනා කියන කාරණාවට වඩා මේකේ ජනප්‍රියකම දැන් ඔබ උදාහරණයකට ගත්තොත් දැන් අපේ ලංකාව ඇතුලේ ක්‍රීඩකයෝ, නළුවෝ, නිලියෝ, ගායකයෝ, ව්‍යාපාරිකයෝ සෑහෙන පිරිසක් පාර්ලිමේන්තු ගිහිල්ලා තියෙනවා. මේකෙන් 14ක් තමයි ඊළඟ පාර්ලිමේන්තුවට ආයි එන්නේ තේරිලා තියෙන්නේ. එකවරක් පාර්ලිමේන්තුවට තේරෙනවා. ඒතර මිනිස්සුන්ගෙන් ඇහුවොත් ඇයි ඡන්ද දුන්නේ කියලා ඇත්තටම මිනිස්සු දෙන්න හේතුව පිළිබඳව දන්නේ නැහැ. මිනිස්සු ඡන්ද දීලා තියෙනවා. ඒක පුදුම දෙයක්. හැබැයි ඒක තුල මම දකින දේ මේක හැමදාම පවතින එකක් නෑ. යම් විදියකින් වෙනස් වෙයි. අපි පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමේදී දැන් මේ පාර්ලිමේන්තුව ගත්තොත් අත්තරම් වෙනදට වඩා මම සතුටු වෙනවා. යම් විදියකින් වියතුන් පිරිසක් විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික ලයිස්තුව ගත්තොත් අපි ජාතික ලයිස්තුවෙන් එවපු 75%ක් උගත්තු. යම් කිසි දැනුමක් ප්‍රතිපත්ති සම්පාදනයට උදව් කරන්න පුළුවන් කණ්ඩායමක් අපි ජාතික ලයිස්තුවේ. හොඳම ජාතික ලයිස්තුව බෂීර් රාජපක්ෂ මහත්තයා තෝරලා එවලා තියෙනවා මම හිතන්නේ අවුරුදු ගානකට පස්සේ ලංකාවේ පාර්ලිමේන්තුවට. ඉතින් ඒක හොඳයි. ඒකම හිමිහිට දේශපාලනයේදී අර ඡන්දදායකයා බුද්ධිමත් කියලා කියනවනේ. සමහර තැන්වලදී බුද්ධිමත්, සමහර තැන්වලදී බුද්ධිමත් නැති වෙලා තියෙනවා මේ ජනප්‍රිය දේශපාලනයේත්. ඕනෑම කෙනෙකුට මනාප ක්‍රමයකට පාර්ලිමේන්තුව යන්න පුළුවන්. ඉතින් මේ ඔබතුමා දැන් මේ වැඩ කරන විදිහ ගැන කිව්වා, ඉදිරියට තෝරාපත් කරගත යුතු කට්ටිය ගැන කිව්වා. ඉතින් මට හිතෙනවා දැන් තාත්තා සෑහෙන කාලයක් ඡන්ද ඉල්ලුවා. හැබැයි මේ අවස්ථාවේදී ඔහුට බැරි වුණා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න. අසාධාරණයක් වුණාද එතනදී? එහෙම නැත්නම් ජනතාව කෘතගුණ සැලකුවේ නැද්ද? මොකද්ද උනේ?
නෑ එහෙම කියන්න බෑ මගේ තාත්තර වැඩිය අඩුවෙන් ගත්තු 103ක් පාර්ලිමේන්තු ඉන්න මේ ක්‍රමය ඇතුළේ මගේ තාත්තා අරන් තියෙන 71106ක් 71106ක් කියන්නේ ඔහුව විශ්වාස කරපු 71106ක් ඉඳලා තියෙනවා මේ අපේ දිස්ත්‍රික්කෙත් එක්ක ඒ ඡන්ද ප්‍රමාණය අපිට මදි වුණා පාර්ලිමේන්තු යන්න අපේ දිස්ත්‍රික්කයට අලුතෙන් දෙන්නෙක් පාර්ලිමේන්තුවට ආවා ඒකත් එක්ක තරඟකාරීත්වය වැඩි වුණා ඉතින් මිනිස්සු යම් පැත්තකින් බලුවම පොඩි කනගාටුවක් තියෙනවා ඉස්සර දේශපාලනය ඇතුලේ සමහර වෙලාවට අපි බලන්නේ වැඩියෙන්ම ගමේ හිටියේ කවුද වැඩියෙන්ම වැඩ කරේ කවුද වැඩියෙන්ම මිනිස්සුන්ව මුණ ගැහෙන්නේ හිටියේ කවුද ඒව කල්පනා කරලා තමයි මිනිස්සු ඡන්ද දෙන්නේ හැබැයි මේ කාරණේදී එනකොට මම හිතනවා යම් විදියකින් ඒ කාරණා පොඩ්ඩක් පිටිපස්සට ගිහිල්ලා වෙන වෙන කාරණා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා නමුත් ඉතින් අපි ඒ ප්‍රතිඵලය පිළිගන්නවා පාර්ලිමේන්තුව ඇතුළට යන්න බැරි වුණා ඒ ප්‍රතිඵලය අපි පිළිගන්න ඕන හැබැයි දුකක් නෑ මොකද ගිය මැතිවරණදී 48536ක් ගත්තු කෙනා 71000ක් මේ මැතිවරණදී අරගෙන තියෙනවා දැන් ඊළඟ පාර ඔබතුමාද ඉදිරිපත් වෙන්නේ අපි බලමු ඒක ඉතින් කාලයත් එක්ක එන විදිය අනුව කොහොමත් අපි දේශපාලනය ආරම්භ කරේ මම ඉස්සරහට ගමනක් යන්න බලාගෙන ඉතින් මම ගොඩක් අය කිව්වා මේ පාර්ලිමේන්තුවට මට ඉල්ලන්න නමුත් මම බැලුවා අපේ දිස්ත්‍රික්කයට අමාත්‍ය ධූරයක් එනවා අපේ තාත්තා පාර්ලිමේන්තු ගියා නම්. තව දුරටත් ආණ්ඩුවක් තියෙන වෙලාවේ മന്ത്രിවරයෙක් හැටියට වැඩ කරනවට වඩා ආණ්ඩුවක් තියෙන වෙලාවේ අමාත්‍යවරයෙක් වෙලා ජනතාවට ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියන කාරණා විශ්වාසය මත තමයි මම තාත්තට අවස්ථාව දුන්නේ. මොකද මට පළාත් සභාවට අවස්ථාවක් දුන්නා. තාත්තා කොහොමද ඉල්ලන්නේ? තාත්තා කිව්වා තාත්තා ඇත්තටම මට කියලා තිබුණේ මේක තමයි මං ඉල්ලන අන්තිම වතාව. මම මේකෙදි කළා මිනිස්සුන්ට දෙයක් කරන්න පුළුවන් උපරිමය කරලා අර මේක බාර දෙනවා මෙතනින් අරගෙන යන්න කියන එක. ඉතින් අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට වඩා ඡන්ද 4000ක් 5000ක් අඩු වුණා. යම් කිසි වෙනසක් වුණා. නමුත් අපි මාතර දිස්ත්‍රික්කේ සතුටු වෙනවා මොකද අපි තමයි 6 වෙනි മന്ത്രി ධුරය ගෙන ආවේ දිස්ත්‍රික්කයට. මොකද අපි හැම ගමකම ඇවිදලා එක්සත් ජාතික පක්ෂයේ පවුල් 6000ක් විතර අපි වෙනස් කරනවා. මේ වෙලාවේ. ඒ නිසා මම විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂෙන් සමාජික ජනවේලවකින් එක්කෙනෙකුට අඩු කරන්න අපිට 6ක් ගන්නත් අපි සෑහෙන කැපවීමක් කරා. අපි අපේ පුද්ගලික ප්‍රශ්න විසඳුනාට ගෝඨාභය මහත්තයාට 19 අහෝසි කරන්න 3-2 හදන්න අපි මාතරින් අරන් වුණ හයිය අරන් දුන්නා. දැන් මෙහෙමනේ ව්‍යාපාර තියෙන උපාධිය ඇවිල්ලා ඉගෙන ගන්න ඕන පැත්තෙනුත් දැන් උඩටම ඉගෙන ගත්තා. දැන් බයිද නිකන් මේ දැන් ඇයි මේ කට්ට කන්නේ ඇවිල්ලා මේ දැන් මේ කියන්නේ පාර්ලිමේන්තුවට යනවා කියන එක ලේසි වැඩක් නෙවෙයිනේ. අපි දන්නවා අපි හැමෝම දන්නා ඒක ලේසි වැඩක් නෙවෙයි. නිදි මරන්න ඕන. කැම්පේන් එක කරන්න ගියාම විවේකයක් නැහැ. දැන් ඔබතුමා කොහොමද දරු පෙටිකුත් ඉන්න. ඉතින් මේගොල්ලන්ගේ මේ ජීවිතේ බලන්නත් ඕන. එපා වෙන්නේ නැද්ද දැන් මේක දැන් කියන්නේ මං කියන්නේ ජොබ් එකක් කරා නම් ඌට වඩා හොඳද? උපරිම ක්වොලිෆිකේෂන්ස් තියාගෙන ඇයි මේ ජනතාවට සේවය කරන්න ඕනි කියලා එන්නේ මේ පාර්ලිමේන්තුවට? මොකද හේතුව? නෑ දැන් මට අවුරුදු 23යි මං මේකට එනකොට. ඉතින් මේක කැමතියි දැන් අත්‍තරම තාත්තා පරාජය වුණා. පරාජය වුණාම මං කල්පනා කරා දැන් මොකද්ද මම අවුරුදු 7ක් දැන් ඇවිදිනවා මිනිස්සුන්ට උදව් කරනවා මිනිස්සුත් එක්ක ඉන්නවා නමුත් ප්‍රතිඵලෙත් හොඳ නැහැ දැන් එහෙම කියලා පැත්තකටලා පාඩුවේ හිටියත් ආයි වෙන්නේ මොකක් හරි වැඩක් වුවම කෙනෙක් අපිට කරන්න පුළුවන් නම් ඒක ඉබේ කරනවා ඒ කියන්නේ අපි එල්ල මගහැරලා ඉන්න හදවතේ නැහැ අපි මේ කාලයත් එක්ක අපි දන්නවා පිටිපස්සට එනවා ඉස්සරහට යනවා මම විශ්වාස කරනවා මේ අත්‍තරම් ව්‍යාපාරයක් කරා නම් හරි රස්සාවක් කරා නම් හරි සතුටෙන් ඉන්න පුළුවන් නමුත් මම දකින දේ ඉස්සරහට මේ රටේ දේශපාලනය කරන්නේ මේ රටට ආදරය කරන පිරිසක් මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. මම පැහැදිලිවෙන් එක්කෙනෙක්. ඒ වගේම සිංහල බෞද්ධකමට ආදරය කරන බෞද්ධයෙක් හැටියට බෞද්ධකම ආරක්ෂා කරගෙන යන්න පුළුවන් හැඟීම මගේ ඇතුලේ තියෙනවා. ඒතර අපි හැමෝම මේකේ තමන්ගේ පුද්ගලික සතුට තකා දේශපාලනය නොකර ඈත් වෙලා යම් කිසි විදියකින් එහෙම හැඟීමක් නැති කණ්ඩායමක් මේ රට යම් කිසි දවසක පාලනය කරොත් අපේ දරුවන්ට අනාගත පරම්පරාවට අපේ රට නැති වෙනවා. ඒ වගේම මම විශ්වාස කරනවා මම මගේ ළඟ තියෙන දැක්ම මට ක්‍රියාවට නංවන්න පුළුවන් ජනතාවක් මේ රට ඇතුළේ ඉන්න. ඉතින් අපි ඒක කරන්න නම් මේකේ දේශපාලනේ ඉන්න ඕන. ලේසි නෑ හැබැයි ඔබ කිව්වා. ලේසි නෑ. නිදි මරන්න වෙනවා. අනිවාර්යෙන් නිදි මරන්න. ටෙලිෆෝන් එක ආන්සර් කරන්න ඕනේ. ඉතින් ඒ සෑම ආන්සර් කරන්නේ නැහැ කියලා ඉවරයි. ප්‍රශ්න තියෙනවා. නමුත් ඉතින් ඒක කරනවා මෙච්චර වයිෆ් මොකද කියන්නේ මේව? අවුලක් නැහැ. යාගේ දැන් මගේ නෝනාගේ පැත්තනොත් ඒගොල්ලන් මේ කොළඹ දේශපාලනය කරපු උදවිය. ආ ඒ කියන්නේ යා දන්නවා මේකේ මේ
සීන් එක. තත්ත්වය කොහොමද අපේ කල්ලාව කොහොම දැනගෙනනේ මම බැන්දිනකොට ම මන්ත්‍රී කෙනෙක් ඉතින් දැන් මේ බඳනකොට මන්ත්‍රී කෙනෙක් එතකොට මන්ත්‍රී වුණේ දැන් පළත් සභාව. පළාත් දැන් හැබැයි ෆේස්බුක් එකේ ලොකු හාහුවයක් යනවා මේ පළාත් සභාව වැඩක් නෑ. ඒක හරි. ඇත්තටම මේක වැඩක් නැද්ද? මොකද හිතන්නේ ඔබතුමා මන්ත්‍රී කෙනෙක්නේ. ඒක ඉංග්‍රීසි වලින් කිව්වොත් very tricky question. ඒ ප්‍රශ්නේ දැන් එකපාරටම මම පෞද්ගලික අදහස අපේ පක්ෂයේ හෝ රටේ අදහස නොවෙන්න පුළුවන්. මගේ පෞද්ගලික අදහස පළාත් සභාව අවශ්‍ය නැහැ. මගේ පුද්ගලික අදහස. ඒකට හේතුව මම අවුරුදු 5ක් පළාත් සභාවේ හිටියා. මම දෙවනි සතියේ මගේ පළාත් සභාවේ පළවෙනි හැන්සාඩ් එකේ තියෙන අයවැය කතාවේ මම පැහැදිලිව කිව්වා මේ පළාත් සභාව ඇමතිවරු 20ක් විතරක් හිටියම ඇති කියලා. මොකද හේතුව දැන් අපේ රට පුංචි රටක්. මම දකින දේ මම පළාත් සභාවට යනකොට හිතුවා සෑහෙන දෙයක් මේකෙන් කරන්න පුළුවන් කියලා. නමුත් අපි දැකපු දේ අපිට මධ්‍යම ආණ්ඩුවෙන් දෙන දේවල් ටික බෙදා හැරීමේ නිලධාරී බවට පරිවර්තනය වෙනවා මිසක් වෙනම කවුරු හරි කියනවා නම් අලුත් ප්‍රතිපත්ති හැදුවා කියලා ඒක බොරුවක්. අලුත් ප්‍රඥප්ති හැදුවා කිව්වා නම් ප්‍රඥප්ති නිර්මාණය වුණා ක්‍රියාත්මක වුණාද කියන කාරණේ ඊටාම අඩුයි මේක ඇතුළේ. එතකොට මේ පළාත් සභා ක්‍රමය දැන් ලෝකේ රටවල් ගත්තොත් දැන් උදාහරණයකට ඇමරිකාවේ ප්‍රාන්ත 50ක්. වර්ජිනියා කියන ප්‍රාන්තය ලංකාවේ විශාලත්වය ප්‍රාන්තය. එතකොට ඒ ප්‍රාන්ත 50 පාලනය කරන්න පාර්ලිමේන්තුවටවත් ජනාධිපතිටවත් තනියෙන් බෑ. මොකද ඒ රටේ තියෙන විශාලත්වය. ගවර්නර් කෙනෙක්. කොට ඉන්දියාවත් එහෙමයි. විශාලයි. දැන් ලංකාව ගත්තොත් එක පළාතක ඉඳගෙන තව පළාතකට බයිසිකලයක් ප්‍රදගෙන යන්න පුළුවන් ලංකාවේ. ජනාධිපතිවරයාට පැයකමාරකින් දෙකකින් රටවට යන්න පුළුවන්. එතකොට මේ රටේ දැන් ස්තර 4ක් නිර්මාණය වෙලා තියෙනවා. පාර්ලිමේන්තු, පළාත් සභාව, ජනාධිපතිවරයා, ප්‍රාදේශ සභාව. එතකොට කාලෙන් කාලෙට මැතිවරණ ගත්තොත් අවුරුද්දකට එක මැතිවරණයක් වගේ මේ රට ඇතුලේ එනවා. එතකොට මම දකින දේ පළාත් සභාව ඇතුලේ කරනවට වඩා අපිට පුළුවන් නම් ප්‍රාදේශීය සභාව දිස්ත්‍රික් සභාවක් බවට පරිවර්තනය වෙමින් පළාත් සභාවත් දිස්ත්‍රික් සභාවක් බවට පරිවර්තනය වෙමින් එක ආයතනයක් දිසාපතිවරයා ඒ අමාත්‍යවරයාගේ ලේකම් වෙන ඉස්සර තිබුණේ දිසා ඇමති ක්‍රමය. අන්න ඒ වගේ ක්‍රමයකට අපිට එන්න පුළුවන් නම් මේට වඩා වැඩක් කරන්න පුළුවන්. නැත්තම් අපි කවුරු කිව්වත් පළාත් සභාවේ දැන් මමත් ගිය මැතිවරණේ පළවෙනියා. මට ඊළඟ මැතිවරණයට යනකොට මම තමයි ඉන්න තරුණම දේශපාලකයා. මම හිතන්නේ මට හොඳ තනතුරකුත් ලබා ගන්න බැරි වෙන එකක් නෑ. දැන් අපේ තාත්තත් පාර්ලිමේන්තුවේ නැති නිසා. ඒක මට පක්ෂෙන් ලැබේ. නමුත් මම පෞද්ගලිකව මගේ තනතුරට වඩා මම හිතනවා මේ වෙලාවේ දැන් මේ ඡන්ද ගැන කතා කරන්න ඕන. දැන් මේකේ කාරණා දෙකක්. පොදුවේ පළාත් සභාව ඉවත් කරන්න කියන එක වෙනම දෙයක්. නමුත් ඒකට ආදේශයක් නිර්මාණය විය යුතුයි. අර මම කිව්වා වගේ. මොකද පළාත් සභාව අයින් කරන්න නම් 13 වෙනි ව්‍යවස්ථාව අහෝසි කළ යුතුයි. 13 අහෝසි කරන්න කියන්නේ පළාත් සභාව ඉන්දියාවෙන් අපිට පටවපු දෙයක්. මම දකින දේ උතුරේ ප්‍රශ්නේ විසඳන්න කියලා දකුණට ඇති කරපු ප්‍රශ්නයක් තමයි පළාත් සභාව. පළාත් සභාව ඔච්චර හොඳයි නම් ඇයි විග්නේශ්වරන් මහ ඇමතිතුමා පාර්ලිමේන්තුවේ? එතුමා පළාත් සභාවේ උතුරේ මහ ඇමතිතුමා. ඇයි එතුමා පාර්ලිමේන්තුවට එන්නේ? එතුමාට තිබුණේ පළාත් සභාවේ ඉඳලා ඒ කරන්න පුළුවන් ටික කරන්න. එතුමා දන්නවා මධ්‍යම ආණ්ඩුවේ ශක්තිය නැතුව පළාත් සභාව දුවන්න බෑ කියන කාරණා. එතකොට ඒක එකක්. දැන් අපේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන දෙයක්. ගමේ අහිංසක මිනිස්සෙකුට වැඩි මුදලක් නැති සල්ලිකාරයෙක් නොවන නළුවෙක් නිලියෙක් ක්‍රීඩකයෙක් නොවන සමාජ සේවකයෙකුට හිමිහිට පාර්ලිමේන්තුවට එන්න තියෙන එකම තැන තමයි මේ මනාප ක්‍රමය අතරේ පළාත් සභාව. මොකද දැන් තියෙන්නේ ආසන ක්‍රමයක් නෙමෙයි. දැන් තියෙන්නේ මනාප ක්‍රමය. මනාප ක්‍රමෙන් හොඳ සල්ලිකාරයෙකුට එකපාර පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. නළුවෙකුට ක්‍රීඩකයෙකුට ජනප්‍රිය පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. හැබැයි ගමේ හොඳම ප්‍රාදේශ සභාවේ සභාපතිට හොඳම ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීට ගමේ ඉන්න කලාපයක ජනප්‍රිය මිනිස්සෙකුට පාර්ලිමේන්තුවේ කෙලින් වෙන්න බෑ. සල්ලි නැතුව බෑ, ජනප්‍රියත්වය නැතුව බෑ. එතකොට පළාත් සභාව කියන ආයතනේ තියෙනවා. එයාලා ගිහිල්ලා පළාත් දිස්ත්‍රික්කය ඇතුලේ ගම්වල විදලා වැඩ කරලා යම් විදියකින් දැන අඳුනගෙන ඊළඟ පියවර තියනවා. දැන් මේ පාර්ලිමේන්තුව ගත්තොත් 28 දෙනෙක් ඉන්නවා. කලින් පළාත් සභාවේ හිටපු කට්ටිය. ඒතර මේක පිය ගැටපලක් හැටියට හොඳ තැනක්. එහෙම නැහැ කියන්න බෑ. මේක ආසන ක්‍රමයට වෙනස් වුණොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ
3 2 බලයත් එක්ක අපිට පුළුවන් නම් ආසන ක්‍රමයට වෙනස් කරන්න මැතිවරණ ක්‍රමය. එහෙමනම් ගමේ සල්ලි තියෙන්න ඕන නැහැ. ඒ පළාත ජනප්‍රිය නම් ඒ ආසනය ඇතුලේ ඒ පුද්ගලයාට පාර්ලිමේන්තු වෙන්න පුළුවන්. ඒ නිසා මම ඒක අර මුලින්ම කිව්වේ මේක දෙපැත්තක් තියෙනවා. හැබැයි පොදුවේ මම හිටපු මිනිස්සෙක් මම දන්නවා මේකෙන් මොනවද කරන්න බෑ කියන කාරණා. මම අවංකව ගත්තොත් ලක්ෂ්මන් යාපා පදනමෙන් සහ මගේ යාළුවන්ගේ සල්ලි වලින් සමහර වැඩ ඊට වඩා කෙරුවා. පළාත් සභාවෙන් කෙරුවට වැඩිය. පළාත් සභාව වාර තියෙන්නේ මාසෙකට දවස් 2යි. ඒ වාරයක් ඇතුලේ මම දකින දේ අපි අමාත්‍යවරයෙක්ගෙන් මොන හරි ඉල්ලගෙන දුන්නොත් ඇරෙන්න අපි හදපු ප්‍රතිපත්තියක්. මට මතකයි මම පළවෙනි යෝජනාව මගේ පළාත් සභාවේ දැම්මේ ඉරිදාට මේ ටියුෂන් පන්ති ගුරුවරුත් එක්ක කතා කරලා අපි කැමැත්තකට එන්නු කියලා දහම් පාසල් යවන්න වෙලාව වෙන් කරගන්න. ඒක කතා කරලා අපි යෝජනාවක් අනුමත කරනවා. මට සභාපතිතුමාගේ පළාත් සභාවේ ලේකම්තුමා මට කතා කරලා කියනවා මන්ත්‍රීතුමා ඔය වගේ යෝජනා ඕන තරම් ඇවිල්ලා තියෙනවා. ඒවා අනුමත වෙනවා. මේ අපෙන් අනුමත වුණාට කරන දේවල් නෙවෙයි. මේ වගේ යෝජනාවක් අනුමත වෙන්න නම් පාර්ලිමේන්තුවට යන්න ඕන. මේක පළාත් සභාවෙන් නිකන් යෝජනාව අනුමතයි කියලා යයි. හැබැයි කොහෙවත් කරන එකක් නැහැ. ඉතින් පළවෙනි දවසේම මම ඩිමෝටිවේට් වුණා. පළාත් සභාවට යෝජනා දාන්න. ඒතරින් පස්සේ මම කල්පනා කරා මොකටද දාන්නේ? මම ඉතින් තියෙන යෝජනාවක් පාර්ලිමේන්තුවට තාත්තා හරහා මොනවා හරි කෙරුවොත් අරෙන්න. දැන් පෙරපාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්න ඕන කියන එක මගේ පළාත් සභාවේ පළවෙනි කතාවේ හන්සාඩ් එකේ තියෙනවා. දැන් ඒක ක්‍රියාත්මක වුණේ පළාත් සභාවෙන් නෙවෙයි. ඒ ක්‍රියාත්මක වුණේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දක්වන වැඩපිළිවෙල යටතේ. ඒක දැන් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගන්න. මෙච්චර කල් පළාත් සභාවේ ලියාපදිංචි පෙරපාසල් තිබුණේ පළාත් පාලන අමාත්‍යාංශය. අපි හොඳටම දන්නවා පළාත් පාලන අමාත්‍යාංශයටත් ප්‍රාදේශ සභාවටත් පෙරපාසල් එක ගනුදෙනුවක් නැහැ. හැබැයි පෙරපාසල් එක ගනුදෙනුව තියෙන්න ඕන අධ්‍යාපන අමාත්‍යාංශය. නමුත් අපි කොච්චර දැනගෙන ඉන්නවද අපිට ඒක වෙනස් කරන්න බැරිද? ඒක වෙනස් කරේ අතනින්. ඉතින් මෙතනදී මම ඊළඟ පළාත් සභාව මැතිවරණ තිබුණොත් මම අනිවාර්යෙන් ඉදිරිපත් වෙනවා. මගේ පළාත් සභාව නොතිබෙන්න තියෙන්න වෙනවා මේ පාරට විතරක්. හැබැයි මම හිතනවා අපි ඉදිරිපත් වෙන හැම කෙනෙකුගේම එකඟතාවයක් තියෙන්න ඕන. ජනාධිපතිවරයා මේකට සරිලන ක්‍රමවේදයක් හැදුවොත් පළාත් සභා නැති කරන්න කැමති කියන අය පළාත් සභාව ඇතුලේ ඉන්න ඕන. ප්‍රශ්නයක් ඇති නොවේ. හැබැයි ඒකට සරිලන වැඩපිළිවෙලක් නිර්මාණය වෙන්න. ඒක තියෙනවා නම් මම පැහැදිලිවට පළාත් සභාව ඇතුලේ ඕනම ඇමතිකමක් දරුවත් මහ ඇමතිකමක් දරුවත් മന്ത്രിකමක් දරුවත් පැහැදිලි ඕනම වෙලාවක ඒක නැති කරන්න එකඟතාවය පළ ගන්න മന്ത്രിවරේ. මොකද මම දන්න සියලුම කාරණා එක්ක මම දන්නවා ඒක මේ රටට යම් විදියකින් අනවශ්‍ය මුදල් වියදමක් කිරීමක් වෙනවා. පැහැදිලිවම ඒක වෙනවා. ඒක නෑ කියන්න බෑ. ඒකම ප්‍රායෝගිකව පඩිගෙවන ඒවා කියන අපිට කාර්ය මණ්ඩලය ඉන්නවා. දැන් ඔය Facebook එකේ මම දකිනවා දානවා മന്ത്രിතුමාට යන වියදම කියලා. ඉතින් කාර්ය මණ්ඩලයට පඩියක් යනවා. ඒව යනවා. ඒවට මම නම් දකිනවා අපේ ගොඩාක් മന്ത്രിවරු ඒවට සරිලන විදියට මහන්සි වෙනවා. මේක മന്ത്രിවරයාගේ මහන්සි වීමේ ප්‍රශ්න නෙමෙයි. මේ මම දැක්ක අන්තර්ජාලය වුණත් සමහර ලාවට മന്ത്രിට අපරාධ වියදමක් කියලා නෑ. මම දකිනවා සමහර മന്ത്രിවරු තාම මිනිස්සු වෙනුවෙන් කැප වෙන മന്ത്രിවරු මේ පළාත් සභාව ඇතුලේ ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ පළාත් සභාව කරන්න දෙයක් නෑ. අපි කැප වෙන්නේ මල ගෙදර යනවා, මගුල් ගෙදර යනවා, දාන ගෙදර යනවා, මිනිස්සුන්ගේ ටෙලිෆෝන් එක ආන්සර් කරනවා, මිනිස්සු එක්ක යනවා, උදව් කරනවා, මාරු වීම හදනවා. ඒ ඔක්කොම හරි. නමුත් අපිට හදන්න ප්‍රතිපත්තියක් බැරි නම් පළාතේ ආදායමක් අපිට ගන්න බැරි නම් අපිට කියලා අපේම වැඩපිළිවෙලක් නැත්නම් අපි නිකන් අතරමැදියි. අපිට පඩියක් ගෙවලා මේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයකට පත් කරලා වකීමක් දුන්නත් ඕක කරන්න පුළුවන්. එන්නේ හුදේ කීප දෙනෙක් සනසන්න කරපු දෙයක් වගේ. උතුරේ මේක ඇවිල්ලා උතුරේ ඉල්ලීමනේ. උතුරේ ඉල්ලීම ඒ කියන්නේ ඉන්දියාවේ ඉල්ලීම උතුරට විසඳුමක් දෙන්න කරා. දැන් විහිළුම කාරණය තමයි පළාත් සභා හදපු දවසේ ඉඳන් දශක දෙකක් උතුරේ පළාත් සභා තිබුණේ නැහැ. යුද්ධයෙන්. පළාත් සභා හැදුවේ උතුරට විසඳුමක් දෙන්න. හැබැයි යුද්ධ නිසා අවුරුදු 20ක් පළාත් සභා උතුරේ නැහැ. දකුණේ නැති ප්‍රශ්නයක් දාගෙන අපි ඉල්ලුවේ නැහැ. දකුණේ මිනිස්සු පළාත් සභාවක් ඉල්ලුවා. කවුරුත් ඉල්ලුවේ නැහැ. ප්‍රාදේශ සභාවක් ඕන. ඇයි කුණු ටික ගෙනියනවා, ලයිට් දානවා, දෛනික වැඩ කටයුතු. ඒක අඩු වුණාම මිනිස්සුන්ට පේනවා. දැන් පළාත් සභාව අඩු වුණාම මිනිස්සුන්ට පේනවා. මේකේ තියෙන සමගාමී ලයිස්තුව. අධ්‍යාපනය, සෞඛ්‍ය මේ බහුතරයක් මධ්‍යම රජයෙන් පාලනය වෙනවා. මධ්‍යම රජයෙන් සල්ලි දුන්නොත් තමයි පළාත් සභාවේ අධ්‍යාපනයට දෙන්නේ. මධ්‍යම රජයෙන් සල්ලි දුන්නොත් තමයි සෞඛ්‍යයට දෙන්නේ. ඉතින් මේක මොන හරි ක්‍රමවේදයක් ජනාධිපතිතුමායි කතාවකතුමා කියනවා මම දැක්කා. ඒකට ක්‍රමවේදයක් නිර්මාණය වුණොත් ඒකට අපි ලෑස්ති වෙනවා. දැන් අපි මේ
දැක්ක ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආගමනේ ඒ කියන්නේ ජනාධිපතිවරණයකින් හරිම ජාතිකත්වයට බර ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම දැන් මේ රටේ සිංහල මිනිස්සු විතරක් නෙවෙයි ජීවත් වෙන්නේ හැබැයි දැන් මේ පොත්ජන පෙරමුණ කියන්නේ ටිකක් නැෂනලිස්ට් ඔව් ෆ්‍රන්ට් වගේ ටිකක් අපේ ජාතික ගැන වැඩිපුර කතා කරන මේක ඔබ තරුණ දේශපාලනඥයෙක් විදිහට රටේ ඉදිරියට ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදිහට මොකද හිතන්නේ මේක ගැන? ඒ කියන්නේ මේ ක්‍රමේ හරිද? නෑ මේකේ ඔබ වටහාගත්තු ආකාරය. ඇයි රටේ ජනතාවට ජාතිකත්වය තියෙන පක්ෂයක් ඕන උනේ? පහුගිය අවුරුදු 5 එක්සත් ජාතික පක්ෂ පාලනය තුල සිංහල බෞද්ධ මිනිස්සුන්ට තමන්ගේ ජාතිය නැති වෙනවා. ආගම නැති වෙනවා. සම්පූර්ණයෙන්ම ඡන්ද ටික ගැනීමේ හුදෙක් චේතනාව තකා අපිට තිබුණු සංස්කෘතිය එක්සත් ජාතික පක්ෂ විසින් නැති කරන බව රටේ මිනිස්සුන්ට පේනවා. සිංහලයේ කියලානේ ලංකාවට ඉස්සර කියන්නේ. දැන් ওই සිංහලයේ කියන රටේ මුස්ලිම් මිනිස්සු හිටියේ නැද්ද? දෙමළ මිනිස්සු හිටියේ නැද්ද? සිංහලයේ කියන රටේ දෙමළ මුස්ලිම් සිංහල ඔක්කොමලා හිටියා. නම සිංහලේ. සිංහලයේ කියන්නේ ශ්‍රී ලංකාව. ඒ කාලේ සිංහලේ. එතකොට මේ රට ඇතුලේ අපිට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපි තාම හොඳින් ජීවත් වෙනවා. එතකොට මේකේ අන්තවාදී කොටස් පැමිණීමෙන් පස්සේ හිමිහිට ජාතික හැඟීම, ජාතික අවශ්‍යතා නැති කිරීමට ආරම්භ වුණා. ඔන්නෝක ආරම්භ වීමත් එක්ක රට ඇතුලේ මිනිස්සුන්ට දැන් පහුගිය අවුරුදු 5 වෙදි අපිට පේනවා පන්සලේ පින් පෙට්ටිය සීල් කරන්න. මිනිස්සුන්ගේ සෙන්සිටිව් තැන් වලටනේ මේ ආණ්ඩුව අත තියන්නේ. ඊළඟට පාස්කු ප්‍රහාරේ සති දෙක තුනක් කලින් දැනුවත් කළා අල්ලන්න බැරි වුණා. දැන් පාස්කු ප්‍රහාරයට සම්පූර්ණ මුස්ලිම් මිනිස්සුවක් කියන්න ඕනද? නෑ. පාස්කු ප්‍රහාරයට වක් කියන්න ඕනේ මුස්ලිම් ත්‍රස්තවාදී. හැබැයි වැරද්ද කාගේද? වැරද්ද ආණ්ඩුවේ. ආණ්ඩුව ඒ වෙලාවේ ඒ ත්‍රස්තවාදී ඇල්ලුවා නම් සමස්ත මුස්ලිම් ජනතාවට වෙච්ච ඒ ප්‍රහාරය වෙන්නේ නෑ රට ඇතුළේ ජාතියක් වශයෙන්. ඒ නිසා මම පැහැදිලිව දන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැහැදිලිවම සිංහල බෞද්ධයන් විතරක් වටායන එකක් නෙමෙයි. හැබැයි අපි ජාතිකත්වය ආරක්ෂා කරනවා. සිංහල ජාතියට බෞද්ධකමට කොහෙවත් හානියක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. හැබැයි හොඳ බෞද්ධ නායකයෝ අපේ පක්ෂේ ඉන්නවා. ඒ නිසා පැහැදිලිව බෞද්ධයෙක් කියන්නේ අනිත් ජාති පාගන කෙනෙක්. බුද්ධ ආගමේ කොහෙවත් වෙනව තව කෙනෙක් පල්ලෙහාට දාන්න. තව කෙනෙකුට හානි කරන්න. ඒක කරන්නේ අපි කරන්නේ ඉද දෙන්නෙත් නෑ. අපි තරුණයන් හැටියට අපේ පක්ෂය ඇතුළේ අපි සිංහල බෞද්ධකම ආරක්ෂා කරනවා. ඒ ආරක්ෂා කරන්නේ මුස්ලිම් කෙනෙක්, දෙමළ කෙනෙක්, එහෙම නැත්නම් වෙනත් ජාතික කෙනෙක් පහලට ඇදලා දාලා නෙමෙයි. අපි අපේ අනන්‍යතාවය ආරක්ෂා කරනවා. අපේ මිනිස්සු ජාතිකත්වය ආරක්ෂා කරන විදිහට වැඩ කරනවා. ඉතින් මුස්ලිම් දෙමළ අපි ඔක්කොම එකට ජීවත් වෙනවා. අපේ පක්ෂය ඇතුළේ දැන් අපි පක්ෂයේ එහෙමීට අපේ ජාතික ලයිස්ට් දෙතුන් දෙනෙක්ම ගියා. දෙමළ මිනිස්සු, හිටපු ආණ්ඩුකාරතුමා, පළාත් සභා කට්ටිය, ඊළඟට අපේ මුස්ලිම් නියෝජනය අපි යවුව ජාතික ලයිස්ට්. මේ යවුවේ අපි හැමහිට මේ නියෝජනය පක්ෂය ඇතුලේ නිර්මාණය කරනවා. එකම දේ මම දකින දේ. සිංහලයේ පක්ෂයක් තියෙනවද ලංකාවේ? සිංහල පක්ෂ කියලා නෑනේ. එහෙනම් මොකටද මුස්ලිම් කොංග්‍රසය? මොකටද දෙමළ සන්ධානය? ඇයි ජාතිකට අපිට ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ? නෑ. දෙමළ මිනිස්සුන්ට නියෝජනයක් කියලා දෙමළ සන්ධානය හදලා තියෙනවා. මුස්ලිම් මිනිස්සුන්ට නියෝජිතයක් කියලා මුස්ලිම් කොංග්‍රසය හදලා තියෙනවා. කො සිංහල පක්ෂි. එහෙම එකක් ඕනේ නෑ. මම දකින දේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුලේ හොඳ දෙමළ නායකයෝ අපි ඉස්සරහට බිහි කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුලේ හොඳ මුස්ලිම් නායකයෝ අපි රටේ බිහි කරනවා. බිහි කරලා මුස්ලිම් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් කොහෙද හරි හානියට ලක් වෙනවා නම් අපි පක්ෂයේ ඒ නායකයෝ එක්ක ගැන කතා කරයි. දෙමළ මිනිස්සුන්ට ප්‍රශ්නයක් කරනවා නම් පක්ෂයේ ඉන්න දෙමළ නායකයෝ එක්ක ගැන කතා කරයි. ඒතර අපි පක්ෂය ඇතුලේ පැහැදිලිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි ඒ නායකයෝ බිහි කරාම ওই ප්‍රශ්නේ වෙන්නේ නැහැ. අපි විරුද්ධ වෙන්නේ ජාතියකට පක්ෂයක් හදාගෙන ජාතිය අවශ්‍යතාවයේ පක්ෂමකින් ඉටු කරගන්න හදනවා කියන එක අන්තවාදී භාවය. ඒ අන්තවාදී භාවයේ නවත්තන්න මේ පක්ෂ සෑහෙන වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. එතකොට තරුණ නියෝජනය ගැන ඔබතුමාගේ මතය. දැන් අපි දැක්ක ගොඩාක් තරුණ කට්ටිය නියෝජනය කරා මේ පාර පරණ මූණු එපා අලුත් මූණු ටික දෙන්න කියලා ලොකු කැම්පේන් එකක් ගියා. ඔය හිතන්නේ ඒක සම්බන්ධයෙන්. අලුත් මූණු වලට විතර පුළුවන් මේ වැඩේ ගොඩ දාන්න. නෑ ඒක එහෙම කරන්න ලේසි නෑ. අලුත් මූණු වලට විතරක් බෑ. අලුත් මූණු දක්ෂයි, කාර්යක්ෂමයි. ඒ අලුත් මූණු අඳුරගෙන දැන් අපේ රටේ දේශපාලනයේ තියෙන යම් අඩුපාඩු මම දකින්නේ රටේ නායකත්වය තරුණ අය අඳුරගෙන නායකත්වය දෙන්න. දැන්
මම ජයා ජයවර්ධන ජනාධිපතිතුමාගේ ගොඩාක් සමහර වැඩපිළිවෙලට කැමති නෑ සමහරවට. හැබැයි මම එතුමාගේ දැක්ක හොඳ ලක්ෂණයක්. මම කියෙව්වම එතුමාගේ දේවල් වල එතුමා තමයි ලංකාවේ තරුණ නායකයෝ. කලින් අඳුනගෙන එයාලට ස්ථානය දීලා එයාලව දියුණු කරලා රටට දෙවනි පළක් හදපු දේශපාලන. ඒ ජයා ජයවර්ධන, ගාම්ලි දිසානායක, ලලිත් ඇතුළත් ඒ ඉන්න බහුතරයක් දෙන අඩු වයසෙන් ශක්තිමත් ඇමතිකම්. ගාම්ලි දිසානායක මහත්තයා ඇමතිකම දෙන්නේ මම හිතන්නේ අවුරුදු 32කට. එතුමා මහවැලියෙන් කියවරයට පත්. එතකොට ඒ කාලෙදි හොඳ වගකීමක් දුන්නා. ඊළඟට දැන් HRPS වගේ චරිත ගත්තොත් රුසියාවේ යවල උගන්නලා ලොතරැයි මණ්ඩලයට ගෙනල්ලා සභාපති කරලා මොනිටරි පොලිසිය ගැන උගන්නලා එක එක තැන්වල ඉහළට ගෙනාවා. ඒ වගේ තරුණ නායකයෝ නම් කරන්න පුළුවන් ඕන තරම් එතුමා අඳුනගත්තා. දැන් මගේ තාත්තා අඳුනගන්නේ ඒ දවස්වල ගාමිණී දිසානායක පළාත් සභාවේ. එතුමාට වාහනයක් දීලා විදින්න කියලා හයිය දෙන්නේ එතුමා. එතකොට ඉස්සර දේශපාලන නායකයෝ හොඳ අනාගතයේ රටට වැදගත් තරුණ චරිත අඳුරගෙන එයාලා ගෲම් කරා. එයාලා ලෑස්ති කරා මේ රටේ ඊළඟ පරම්පරාව. ඉතින් අවුරුදු 15ක් විතර එහෙම නොවුණා මේ රටේ. ඊට පස්සේ අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ පක්ෂයේ ජාතික සංවිධායකතුමා. එතුමා මං හිතන්නේ මේ වැඩ පිළිවෙලට දැන් අත ගහලා තියෙනවා. පක්ෂය හදන ගමන් පක්ෂයේ හොඳ තරුණයන් අඳුරගෙන ඒගොල්ලෝ ගෲම් කරලා ඊළඟ පරම්පරාවක් හදනවා. දැන් අද වෙනකොට අපිට බලන්න පුළුවන් දැන් නාම රාජපක්ෂ මන්ත්‍රීතුමා අවුරුදු ගානකට පස්සේ තරුණ ඇමතිකම තරුණයෙකුට හම්බුනා. අවුරුදු ගානකට පස්සේ. ඉතින් හොඳ තේරීමක්. ඒ වගේ තරුණ ඇමතිවරුන්ට හොඳ බලයක් තියෙනවා. ඒදී එතුමන්ලගේ කාර්යභාරයක් තියෙනවා. Tamanට වගකීම දුන්නා. දැන් ප්‍රැක්ටිකල් වෙන්න, ප්‍රායෝගික වෙන්න. එතකොට මේ ප්‍රායෝගික වෙනවා කියවම මම ඊළඟ ප්‍රශ්නයට හදාගත්තා. මේ පාර ඇමති කණුට්ටිය අමුතු වෙන්න බෙදුනේ. අපි දැක්කා මැටි ඇමති කෙනෙක් ඉන්නවා මැටි කර්මාන්ත. මැටි ඇමති කියලා කියවෙන්නේ මැටි කර්මාන්ත සඳහා ඇමති කෙනෙක් කියනවා. නමුත් Facebook එකේ යන්නේ එහෙම නෙමෙයි. මැටි ඇමති. හැබැයි අපිට පේනවා මැටි ඇමතිතුමා මොන හරි දෙයක් කරන්න හදනවා. එතකොට දැන් මේ අමාත්‍යාංශ බෙදීම සම්බන්ධ කොහොමද ඔබතුමාගේ බෙදීම සහ මේක ඉදිරියට ආයුත්තේ කොහොමද කියන ඔබතුමාද එළියකින් ඉන්න කෙනෙක් විදිහට සාමාන්‍ය තරුණෙක් විදිහට උත්තර දෙන්නේ. ඒක තාම හොඳයි. ශ්‍රී ලංකාවේ පළවෙනි දේ ඉංග්‍රීසියෙන් දැම්මනම් මිනිස්ටර් ඔෆ් ක්ලේ කියලා හරි කැමතියි. මැටි කියලා දැම්මම කැමති නෑ. ඒක ඉතින් අපේ හැටි. එතකොට අපිට මේ වෙලාවේ මම විශ්වාස කරනවා හොඳටම මේක බෙදුවා. ඒ කියන්නේ ලංකාවේ ජාතික දැන් ගෝඨාභය මහත්තයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම ජාතික අපනයනය වැඩි කරනවා. ජාතික දේශීය කර්මාන්ත වැඩි කරනවා. එතුමාගේ වැඩ පිළිලක් ඒකට පැහැදිලිව තියෙනවා. ඒකේ පළවෙනි පියවර තමයි එතුමා තියන්නේ. ලංකාවේ තියෙන ලොකුම ගැටලුව ආනයන අපනයන පරතරය. අපේ අපනයන වියදම ආනයන ආදායම වියදමට වඩා සෑහෙන්න වැඩි. අපේ වෙළඳ ශේෂ හිඟයක් හැම අවුරුද්දම අයවැයක් එක අපි දකින්න. ඉතින් මේ වෙළඳ ශේෂ හිඟය අපි ෆොරන් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් වලින් ඊළඟට අපේ පිටරට වැඩ ගන්න සේවකයන් හරහා මේක පියව ගැනීම තමයි ගොඩක් වෙලාවට යන්නේ. අපිට දේශීය නිෂ්පාදන වර්ධනය කිරීම ඉතාම වැදගත් දෙයක්. ඒකට නම් එහෙනම් ඒ කර්මාන්ත අයිඩෙන්ටිෆයි කරන්න. මොකද ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම වළං කර්මාන්තයක් තියෙනවා. වළං හදන මිනිස්සු ඉන්න ගම්මාන මේ දිස්ත්‍රික්කේ හැම රටේම හැම දිස්ත්‍රික්කයකම වගේ තියෙනවා. නමුත් කෙමෙන් මේ මිනිස්සුන්ට ඒක තුළ ආදායමක් නැතිවීම තුළ ඒගොල්ලෝ වෙන ක්ෂේත්‍ර වලට ඇදිලා තියෙනවා. ඒතර ඒ නිසා ওই බතික්කරදී මැටි කර්මාන්තය, පශු සම්පත ඊළඟ තිබුණු ආදායම් අපි පැහැදිලිව බලලා ඒක නැවත නිර්මාණය කරගන්න. හැබැයි ඒ එක්කම දැන් ඔය ඇමතිවරු තුමන්ලට ඔක බෙදලා දුන්නම දැන් මම දකින දේ තුමන්ලා අපිට වැඩි දන්නවා ඇති. මම දකින දේ ඇමතිතුමන්ලට ඊළඟට තියෙන දේ තමයි නිෂ්පාදන කරන්න පුළුවන්. අපිට වෙළඳ පොලක් තියෙනවා. අපි හිතන්න ඕන ඉස්සර අපි මැටි බඳුන් වල කෑම කාලා මැටි ජෝගුවේ වතුර බීලා ඇයි මැටි වලින් ප්ලාස්ටික් වලට ආවේ? ඇයි ඇලුමිනියම් වලට ආවේ? මොකද්ද තිබුණ ප්‍රශ්නේ? ඇයි මැටි වලින් ඈත් වෙන්න ඕනේ? චීන බඩු ආපු හින්දාමද? ග්ලෝබල් ඉකොනොමි එකේ හින්දාද? අපි මේ විවෘත වෙළඳ පොළ හඳුන්වා දීමද? ඒ වගේම සමහර ලාවට මැටි භාජන කල් පැවැත්මේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මුදල වැඩියෙන් ගෙවන්න වීමේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. නිසා ඒ වගේ ප්‍රශ්න හින්දාද අපි මේකෙන් ඈත් වෙන්නේ. නිකම්ම නිෂ්පාදන විතරක් හදලා බෑ. මිනිස්සු ලංකාවේ මිනිස්සු විතරක් පාවිච්චි කරලා පුළුවන්ද? ලංකාවේ තුර සල්ලිම මේකට කරන්න බෑ. නිසා පිටරටට යවන්න. ඒ නිසා අලුත් තාක්ෂණයත් එක්ක මැටි භාජන හදීම එහෙම නැත්නම් බතික්‍රදී නිර්මාණය. දැන් අපි ඉස්සරහට රෙදි ගේන එක තහනම් කරනකොට ලංකාවේ පවර් ලූම්ස් වැඩි වෙනවා. ලංකාවේ කපු කටින පිරිස දැන් අපි දන්නවනේ අපි අහලා තියෙන්නේ විජය කුමාරයා එනකොට කුවේනි කපු කටිමින් හිටියා. චරෝනාය කපු කටින. ඒකට අපි ඒ තරම් අපේ කර්මාන්ත ලංකාව තුලේ තිබිලා තියෙනවා. එතකොට මේ කර්මාන්ත වලට මොකද වුනේ? නිසා මේක අර අපි නිකම්ම
මම දකින දේ මම ඉතින් කියන දේ කෙලින් කියනවා ජනප්‍රිය තීරණ හැම වෙලේම හරි තීරණ කියන්න බෑ. If you want to be popular you can sell ice cream කියනවා. But if you want to do the right thing ඔබ හරි දේ කරන්න නම් ඔබ හරි වැඩපිළිවෙලක් ඔබ ළඟ තියෙන්න ඕනේ. ජනප්‍රිය නොවෙන්න පුළුවන්. දැන් අපි දකින්නේ Facebook එක බැලුවත් දැන් අපි ෆේක් ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා. බොරු ජීවිත. මට මේ හිතන දෙයක්. මොකද සමහර දේවල් දැක්කම හැමෝම හොඳ දේවල් තමයි දාලා තියෙන්නේ. තමන්ගේ වෝල් එකේ නිවුස් ෆීඩ් එකේ තමන්ගේ මෙසේජ් එකේ හොඳ දේවල්. අනිත් අය ආකර්ෂණය වෙන දේවල්, ජනප්‍රිය දේවල්. හැම කෙනෙක්ම කැමති ජනප්‍රිය දේ කරන්න. හැබැයි සමහර ලාවට ජනප්‍රිය දේද හරි දේ. හැමෝම කැමති දේද හරි දේ. නෑ හැමෝම කැමති දේ හරි දේ නොවෙන්න පුළුවන්. අපි හෙමිහිට හරි දේ ගැන හිතලා වැඩ කරන පරපුරක් නිර්මාණය වෙන්න. ඒක ඉතින් අර පාර්ලිමේන්තුවේ ඉන්න අලුත් මන්ත්‍රීතුමල්ලා අපේ හිතවත් ගොඩක් ඉන්නේ. ඉතින් අපි ගොඩක් අයට SMS ගහනවා, කතාව බැලුවම දානවා, අපි බලනවා. ඉතින් මමත් ඔය කතාව බලනවා. අපි ඉතින් ගොඩක් වෙලාවට එයාලට එක්ක ගනුදෙනුවේ ඉන්නවා. ඉතින් ඔක්කොම නිහතමානී මන්ත්‍රීවරු ටිකක් ඉන්නවා තමයි මන්ත්‍රීවරු. ඉතින් මම හිතනවා දැන් ගරු ජනාධිපතිතුමා මේ දීපු ඇමතිකම් සෑහෙන වැදගත්. දැන් මෙතන ලොකු වාසියක් තියෙනවා බැසිල් රාජපක්ෂ මහත්තයා එළියේ ඉන්නේ. මම දකින්නේ එතුමා පාර්ලිමේන්තුවේ ඉන්නවට වඩා එතුමා එළියේ ඉන්න එකේ සෑහෙන වාසියක්. එතුමා සේරම බලනවා. එතුමා දක්ෂයෙක්. ඒ නිසා එතුමා කැපවීමක් කළා. එතුමා සේරම බලනවා. ඉතින් අර විදේශ වෙළඳ පොළවල් හොයා ගැනීම, ඒ අයට අපනයනය කිරීම සඳහා වැඩ පිළිවෙල එතුමන්ලා එක මැදිහත් වෙලා හොඳ වැඩ පිළිවෙලක් රටට තියෙයි කියලා මම විශ්වාස කරනවා. ඔබතුමාට ඇරියුමක් ආවද ලබන පාර පාර්ලිමේන්තුවේ ඉන්න? ඒ මට අවස්ථාවේ ඉතින් මම දිස්ත්‍රික්කය ඇතුලේ මම අදටත් මිනිස්සු එක්ක ඉන්නවා ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඔබතුමාට බලාපොරොත්තු වෙනවා. මම පැහැදිලිව මට බලාපොරොත්තු පාලි දේශ ඕන මුනිහෙකුට බලාපොරොත්තුවක් තියෙනවා. මට තියෙනවා පුද්ගලයෙක් හැටියට මේ රටේ යම් ජාතික දායකත්වයක් දක්වන්න දැනකට යන්න. මම දකින දේ රටක් දියුණුවයි කියන්නේ මොකද්ද? දැන් අපි රටක් දියුණුවයි කියන්නේ මොකද්ද? අපි හිතන්නේ හැම මිනිහෙක්ම කාර් එකක් එලවනම් සිංගප්පූරුව ගොඩක් වෙලාට ආදේශ ගන්නේ නේද? ලංකාව සිංගප්පූරුව ආවයි. රටක් දියුණුවයි කියන්නේ හැම කෙනෙක්ම කාර් එකක් එලවනවා නෑ. රටක් දියුණුවයි කියන්නේ කාර් එලවන හැමෝම කාර් එක ගෙදර තියලා එළියට බහැලා බස් එකේ නැගලා යන්න පුළුවන් තරමට බස් එකක් තියෙන්න. කාර් එක ගෙදර තියලා දුම්රිය ස්ටේෂමට ගිහිල්ලා නැගලා යන්න පුළුවන් ජනාධිපතිටත් දුම්රිය යන්න පුළුවන් තත්ත්වයේ දුම්රිය ක්‍රමවේදයක් ලංකාවේ ඇතුලේ තියෙනවා. 8ට එනවයි කිව්ව බස් එක 8ට ඇවිල්ලා අපිට 9ට නම් යන්න ඕන තැනට යන්න ඕන. වෙලාවට වැඩ ගන්න පොදු ප්‍රවාහන සේවයක්. මම දකින දේ රටේ දියුණුවේ පළවෙනි අඩිය පොදු ප්‍රවාහන සේවය. ඒක තමයි අංක 1. 2 අපනයනය. ඊළඟට මම දකින දේ කවුරුත් නොබලන පැත්තක්. මම අතිගරු ජනාධිපතිතුමාට ලියුමකුත් දැන් දාලා තියෙනවා. අපේ රටේ වැඩිපුරම ඇසෙට්ස් කොහෙද තියෙන්නේ? පොළව. අපේ රටේ ලොකුම ඇසෙට් එක තමයි මහ පොළව. දැන් සුද්ද අපිට බාර දීලා ගියා මහා විශාල වටිනාකමක් ඇති පොළවක්. මොනවද? තේ, කුරුඳු, රබර් ඉඩම් සෑහෙන දීලා ගියා. 1992 මට මතක හැටියට 1992 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් වැවිලි සමාගම් වලට බාර දුන්න ලංකාවේ පොළොව. ලංකාව ඇතුලේ තියෙනවා හෙක්ටර් ලක්ෂ ගාණක් වැවිලි සමාගම් කරා. මං ජනාධිපතිතුමාට එහෙම නැත්නම් අපේ වැවිලි කරනවා දැමතුමාට මතක් කරනවා ඔබතුමාලා ඔඩිට් එකක් කරොත් 1992 වතු ටික බාර දෙනකොට ඒ වතු වල තිබුණු වත්කමුයි එක හොඳ ගහක් ඉතුරු කළා. සේරම කපලා. විකුණලා තමන්ගේ ප්‍රොෆිට් එක හදාගන්න. දැන් මේ ලංකාවගම වෙන්නේ ඕක නෙවෙයි. ලංකාගම කියන්නේ වෙනම කතන්දරයක්. ලංකාගමට මම පුද්ගලිකව ගිහිල්ලා තියෙනවා. දෙපාරක් මම ගිහිල්ලා. මේක නෙළුව පැත්තෙන් එන්නත් පුළුවන්. දෙනියාය විදේට පිටිය පැත්තෙන් එහා පැත්තට වෙනම යන්නත්. මම අතුරු ප්‍රශ්නයක් ඇහුවේ. ඒක හරි. ලංකාගම කියන කාරණේදී ඒකේ සෙන්සිටිව් පැත්තක් තියෙනවා. ඒ සෙන්සිටිව් පැත්ත තමයි මේ මිනිස්සු ජීවත් වෙන ආකාරය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අධිකරු ජනාධිපතිතුමා දැන් පැහැදිලිව ගිහිල්ලා දැනුවත් කරා සිංහරාජය හරහා තියෙන කිලෝමීටර් 1.1 කිසිම විදියකින් සංවර්ධනය කරන්නේ නැහැ කියලා. ඒ වෙනම පාරක් එක නිර්මාණය වෙනවා. ඉතින් එතන මිනිස්සු ගැන බැලුවොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අර අපි අපේ වන ගහණයත් ආරක්ෂා කරගෙන ජනතාවගේ අවශ්‍යතාවයත් සම්පූර්ණ කරත් ඒක වැදගත්. මොකද වනයේට කතා කරන්න බෑනේ. ජනතාවට කතා කරන්න පුළුවන්. මේක යම් දවසක වනයේට කතා කරන්න පුළුවන් නම් අපිට උසාවියකට ගිහිල්ලා චෝදිතයා කවුද වැරද්ද කවුද කියලා බලන්න පුළුවන්. හැබැයි වනයේ නිශ්ශබ්දයි. වනයේට කතා කරන්න බෑ. මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්. ඒ නිසා අපිට හැම වෙලේම පේන්නේ අපේ පැත්ත විතරයි ගොඩක් කතා. නමුත් සත්තුන්ට
වනයට ගස්කොලන් වලට කතා කරන්න බෑ. ඒගොල්ලන්ගේ පැත්ත අපිට පේන්නේ නිසා අපි හැම වෙලේම එම්පතයිස් කරන්න. ඒගොල්ලන්ගේ කෝණයෙන් අපි බලන්න ඕනේ. පැත්ත නැත්තම් අපිට අමාරුයි කරන්න. රයිට් බොහොම හරබර කතාවක් ඔබතුමා මං ඉතුවට වඩාට සෑහෙන්න ඩීප් ගිහිල්ලා අපි කතා කරා මේ කතාව බොහොම ඉන්ට්‍රස්ටිං කතාවක්. ඉතින් කාල වේලාව ඉවරයි. අනිවාර්යයෙන්. අපි යන්න කියලා මේ. බොහොම ස්තුතියි. අපි ආයි වෙලාවක හම්බෙමු. අනිවාර්යයෙන්. අපි ආයෙ හම්බෙන්න වීඩියෝ එක දැම්ම වගේම මම ඔය කියපුවා මම කරනවාද කියලා ඕගොල්ලෝ මොනිටර් කරන් ඉන්න ඕනේ. අනිවාර්යෙන් අපි බලාගෙන ඉන්නේ. ඒකල් අපි ඊළඟ පාර එනකොට ඇවිල්ලා අහනවා කො ඔබතුමා මෙහෙම කරනවා කරේ නෑ. ඒ වගේ රිවිව් සිස්ටම් එකක් තියෙන්න ඕනේ නේ. අනිවාර්යයෙන්. දැන් ලංකාවේ ජනප්‍රිය කතාව විතරයිනේ. ඔව්. දැන් මේ බලන්න කියන්නේ දකින්න දේ විතරයි. ඔය නිකන් මම එක උදාහරණයක් ඔව්. හිටපු ජනාධිපතිතුමා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා. ඒ කාලේ මාර ජනප්‍රිය නේද? ඔව්. දැන් කවුරුත් කතා කරනවා නෑ. කතා කරන්නේ. එතුමා මේ අපිට හම්බෙන්න ඉන්නේ තියෙන්නේ. එතුමා කතා කරන්නේ නැහැ. කවුරුත් කතා කරන්නේ. එතුමා ගන්න ගොඩක් දේවල් තියෙනවා. එතුමා කතා කරන්නේ. ඔය ඒ වගේ බලන්න ඒ කාලේට ලංකාවේ වෙන ටොපික්ස් දැන් ලංකාවම ඊළඟ ටොපික් එකම කතා කරනවද නෑ. ලංකාවේ කිසිම මිනිස්සුන්ව දැන් පිටරට ඉන්න ලොබිස්ලා කියලා. ඒ කියන්නේ තුන්වෙනි පාර්ශව රටේ පොදු ප්‍රශ්න ලොබි කරගෙන තියන් ඉන්නවා. යාලේ ප්‍රශ්න පිටිපස්සේ දුවනවා. පරිසර හිතකාමීන් එක එකයි. ප්‍රශ්න ඉවර වෙනකම්ම දුවනවා. ලංකාවේ ඒ වෙලාවේ ජනප්‍රියකමට ආවේ වෙලේ ජනප්‍රිය තියෙනවා. දැන් කාලයක් සයිටම් එක ගැන සෑහෙන කතා. ඊට පස්සේ ඒක ගැන කතා කරන්නේ. එල්ලුම් ගහ ගැන කතා කරනවා. ඊට පස්සේ ඒක ගැන කතා කරනවා. අපිට දවස් 7යි මතක. අනිවාර්යයෙන්. අපිට ප්‍රභාකරන් කිව්ව හරිම දේ. හරිම දේ ඒක. අපි ඒක ඊළඟ පරම්පරාව වෙනස් වෙන්න ඕන. රිවිව් සිස්ටම් එකක්, මොනිටරින් සිස්ටම් එකක්, ෆීඩ්බැක් එකක් පිටිපස්සෙන් නැවත සොයා බැලීම. ඉතාම අවශ්‍යයි. පුද්ගලික ජීවිතේ සහ දේශපාලන ජීවිතේ රටේ අනාගතේ වැදගත් කාරණයක්. හොඳයි. ඒකත් ඉතාව වැදගත් අදහසක්. ඒක ඒ අදහස ඔළුවේ තියාගෙන අදට යන්න කියලා තමයි මේ සූදානම් වෙන්නේ. එහෙමනම් ලබන සතියේත් අපි ඕගොල්ලන් මේ විදිහටම තවත් සුපුරුදු කතා බහක් එක්ක වෙනත් කෙනෙක් සම්බන්ධ කරගෙන සුපුරුදු කතා බහට යන්න අපි දැන් ගිහිල්ලා එන්නම්. එහෙනම් අපේ channel එක subscribe කරන්න මතක ඇතුව ඒ වගේම තමයි bell icon එක click කරන්න ඕගොල්ලන්ගේ අදහස් අපිට කියන්න. මේ වගේ අපි ගෙනන කෙනාගේ description එක අපි Facebook එකේ දාන්නම්. එතකොට ඒ කෙනාව ඒ කෙනාගෙන් අහන්න ඕනේ මොනවා වගේ ප්‍රශ්න කියන එකද කියලා ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. අපිට එවන්න ඔයගොල්ලන්ගේ ගැටලු ටික ඔක්කොම අපි සූදානම් වුන් සමග ඒක සාකච්ඡා කරන්න. එහෙමනම් අපි ගිහිල්ලා එන්නම්. ජය වේවා.